සාදු 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 ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි අද දවසත් පුර 15ක පොහොය දවසක් උපාසක උපාසිකාවන්ගේ උපෝසතය ගත කරන දිනය. උපෝසතය සමාදන් වෙලා ඒ උපෝසතය ආරක්ෂා කරන දිනය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් විදිහට තමන්ගේ ශ්‍රාවක ජීවිතය සාර්ථක කර ගැනීම පිණිස අද ඔබට ඊටාම වැදගත් දවසක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් ශ්‍රාවක ශ්‍රාවිකාවන් තම තමන්ගේ ජීවිත සුවපත් භාවයට පත් කර ගැනීම පිණිස උත්සාහ කරන අය. අන් අයත් තමන්ගේ ජීවිතය සුවපත් කරගන්න උත්සාහ කරන අය තමයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් අන් අයට වඩා වෙනස්. මේ ලෝකේ උපන් හැම කෙනෙක්ම වගේ තමන්ගේ ජීවිතය සුවපත් කරගන්න එහෙම නැත්නම් සතුටෙන් සොම්නසෙන් වාසය කරන්නට උත්සාහයක් ගන්නවා. පීඩා විඳින්න හිතාමතා දුකටපත් වෙන්න කවුරුත් උත්සාහ කරන්නේ නැහැ. උපන් හැම කෙනෙක්ම සතුන් පවා සුවයට සැපතට පහසුවෙන් වාසය කිරීමට කැමැතියි. ඒ සඳහා උත්සාහ කරනවා කොයි කවුරු. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක නොවන අය ඒ ගන්න උත්සාහය අසාර්ථකයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක කියලා කියන්නේ ඔවුන් සාර්ථකව සුවපත් ජීවිතයක් සඳහා උත්සාහ කරන අය. එයයි ඒ දෙපිරිසේ වෙනස. ශ්‍රාවකයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුව කටයුතු කරන කෙනා, අහුම්කම් දෙන්න කෙනා. ඒතර බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිපදින ඒ වචනයට අනුව කටයුතු කරන කෙනාගේ උත්සාහය සාර්ථකයි. කුමක් පිණිසද උත්සාහය? මෙලොව පරලොව දෙලොවෙහිම සුවපහසු ජීවිතය, පීඩා රහිත ජීවිතය ඇති කර ගන්නටයි ඒ උත්සාහය. ඒතර බුදුරජාණන් වහන්සේගේ වචනේ නොඅසන, ඒ වචනේ පිළි නොගන්නා ශ්‍රාවක නොවන අයගේ උත්සාහය සුවපහසුව සඳහා උත්සාහ කළත් ඒ උත්සාහය අසාර්ථකයි. ඇයි එහෙම වෙන්නේ? ඔබට කියන දේ තේරෙනව නේද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයයි ශ්‍රාවක නොවන අයගේ වෙනස අපි කතා කළේ. හැමෝම උත්සාහ කරනවා සැපය ලබන්න, සුවපත් වෙන්න. නමුත් ශ්‍රාවක නොවන කෙනාගේ උත්සාහය අසාර්ථකයි. උත්සාහය අසාර්ථකයි කියලා කියන්නේ ඔවුන් හිතුව දේ ලබන්න බෑ. මොකද්ද හිතන්නේ? සුවපහසු ජීවිතය ලබන්න බෑ. ලැබෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට සුවපහසු ජීවිතය ලබන්න පුළුවන්. මෙලෝ වේවා පරලෝ වේවා. කිසි කලක යලි දුකටපත් නොවෙන, කිසිදු දුකකටපත් නොවන ජීවිතය උපදවන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පුළුවනි. ඒකට හේතුව තමයි මග කියන කෙනාගේ සාර්ථකත්වය. අපට මග කියන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කියලා කියන්නේ සාර්ථක වූ මග කියන්නෙකුගේ ශ්‍රාවකයන්ට. බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයේ මුලින්ම සියලුම දුකෙන් නිදහස් වෙලා ඊටාම සුවපහසු ජීවිතය උපදවගත්ත කෙනා. උන්වහන්සේ ඒ ගැන හොඳින්ම දන්නවා. සුවපහසු ජීවිතය ගැන හොඳින්ම දන්නවා. දුකෙන් නිදහස් වීම ගැන හොඳින් දන්නවා. එතකොට ඒ සුවපහසු ජීවිතයේ පිණිස මාර්ගය මෙයයි කියලා මුලින්ම සොයාගත්තේ, ඒ මාර්ගය ප්‍රගුණ කළේ බුදුරජාණන් වහන්සේ. ඒතර සුවපහසු ජීවිතයේ පිණිස මාර්ගය හොඳින් දන්නා කෙනා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නොවන අය දුකෙන් නිදහස් වීමක්, සුවපහසු ජීවිතයක් ඇති කර ගැනීමක් ගැන නොදන්නා අය, නොදන්නා දෙයකට පෙන්වන මාර්ගය අසාර්ථකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ වචනේ නොඅසන කිසි කෙනෙකුට කොච්චර පැතුවත් කොච්චර හිතුවත් සුවපහසු ජීවිතයක් උපදව ගන්න බෑ. ඒ නිසා
ඔබ උපාසක උපාසිකාන් විදියට උපෝසත දිනේදී ගන්න උත්සාහය තමන්ගේම ජීවිතය සුවපත් කර ගැනීම පිණිස වන උත්සාහයක් බව තේරුම් ගන්න. ඒ තේරුමකින් යුක්තව මේ කටයුත්ත කළ යුතුයි. ඒ සුවපහසු ජීවිතය ඇති කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ විවිධ විදිහට ධර්මය කියලා දෙනවා. මාර්ගය පෙන්වා දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ සුවපහසු ජීවිතය තමන්ටත් අන් අයටත් සියලු දෙනාට අත්කර ගැනීම පිණිසයි මාර්ගය කියලා දෙන්නේ. දැන් පෞලක සමාජයෙන් ගත්තොත් ඒ සියලු දෙනාටම ඒ සුවපහසු ජීවිතයේ පිණිස භාගතුන් වහන්සේ මඟ පෙන්නනවා. දෙමාපියන් දරුවන්ටත් උදව් කළ යුතුයි. දරුවන් දෙමාපියන්ට උදව් කළ යුතුයි. ඒ එකිනෙකාගේ ජීවිතය සුවපත් කර ගැනීම පිණිස එකිනෙකාට උපකාර පිණිස ධර්මයේ ප්‍රගුණ කරන විදිහයි භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඒතර දෙමාපියන් ධර්මයේ ඉගෙන ගත්තොත් එහෙම නැත්නම් ශ්‍රාවකීන් බවට පත් වුණොත් දරුවන්ට අනුග්‍රහ කරන්න ඕන. දරුවන් ධර්මයේ ඉගෙන ගත්තොත් දෙමාපියන්ට අනුග්‍රහ කරන්න ඕන. බිරිඳ ධර්මයේ ඉගෙන ගත්තොත් ස්වාමියාට අනුග්‍රහ කරන්න ඕන. ස්වාමියා ධර්මයේ ඉගෙන ගත්තොත් බිරිඳට අනුග්‍රහ කරන්න ඕන. බලන්න එතකොට පවුලක් විදිහට ගත්තොත් ඒ පවුලේ එක්කෙනෙක් ධර්මයේ ඉගෙන ගත්තොත් මුළු පවුලටම ඒ ධර්මයෙන් පිළිසරණ ලබන අවස්ථාව තියෙනවා. ඒතර ඒ පවුලම සාර්ථකයි නේද? දුකෙන් තොර සුවපහසු ජීවිතයක් පිණිස ඒ පවුලටම අවස්ථාවක් තියෙනවා. ඒ විදිහට තමයි බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක පරපුර මේ දක්වා දීර්ඝ කාලයක් මේ ලෝකේ පැවතගෙන ඉන්නේ. ඒතර ඒ ශ්‍රාවකීන් මෙලව සුවපහසුටපත් වෙමින් පරලොවත් දීර්ඝ කාලයක් ඊතා සුවපහසු ජීවිතයකට වාසනාව තියන අය බවට පත් වෙනවා. යලි කිසි කලක දුකට නොවැටෙන වාසනාවන්ත අය බවට පත් වෙනවා. එනිසා බුදුරජාන් වහන්සේගේ වචනේ පිළිපදින අය අතිශයින්ම වාසනාවන්තයි. අපි ලංකාවේ ඉපදුන ධර්මයේ අහන අය විදිහට කුඩා කල පටන්ම නොයෙකුත් පින් දහම් කරමින් ධර්මයේ ගොඩක් ඉගෙන ගනිමින් සුවපහසු ජීවිතයේ පිණිස ගොඩාක් උත්සාහ කරන අය. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහටම බොහෝ අය බොහෝ සුවය ලබන අය බවට පත් වෙලා තියෙනවා. අපි තවදුරටත් හොඳින් ධර්ම ඉගෙන ගත්තොත් මේ ජීවිතය අවසන් වෙන්න මත්තෙන් යලි දුකටපත් නොවන ජීවිතයක් ඇති කරගන්න පුළුවන්. අපි ධර්ම ඉගෙන ගත්ත අය විදිහට දන්නවා මිනිස් ජීවිතය අවසන් වෙද්දී බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක බව සම්පූර්ණත්වයටපත් නොවී තිබුණොත් දුක් සහිත ලෝකයකට යන්න ඉඩ කඩ වැඩි. പ്രേත ලෝකයට වේවා, තිරිසන් ලෝකයට වේවා, නිරේට වේවා යන්න ඉඩ කඩ වැඩි ශ්‍රාවක නොවන කෙනා. මොක නිසාද ඒ ලෝකෙන් නිදහස් නැහැ. ශ්‍රාවකයා තමයි දුක් සහිත ලෝකයෙන් නිදහස් වුණ කෙනා. ඒතර යම් කෙනෙක් මතු ජීවිතයේ പ്രേත ලෝකෙ ඉපදෙන්නේ නැත්නම්, තිරිසන් ලෝකෙ ඉපදෙන්නේ නැත්නම්, නිරේ ඉපදෙන්නේ නැත්නම් ඔවුන් සූපත් ජීවිතයක් උපදවගෙනයි තියෙන්නේ. මක් නිසාද සූපහසු ජීවිතයක් ගත කරන කෙනා പ്രേත ලෝකෙට යන්නේ නැහැ. තිරිසන් ලෝකෙට යන්නේ නැහැ. නිරයට යන්නේ නැහැ. ඊටාම පීඩා සහිත ජීවිත ගත කරන අය තමයි ඒ ලෝක වලට යන්නේ. මනුෂ්‍ය ලෝකයේ ඉඳද්දී මනුෂ්‍ය ලෝකයේ වාසය කරනකොට යම් මිනිස්සු ඉන්නවා අතිශය පීඩා සහිත යෝගේ ජීවිත. ඔවුන් පීඩාවෙන් ඉන්නේ. නමුත් බාහිරට පේන්නේ ඒක. බාහිරට පේන්නේ ලස්සන ඇඳුම්. විනෝදකාමී බවක්. එහෙම නැත්නම් වත්කම් තියෙනවා, දේපොළ තියෙනවා, භවභෝග තියෙනවා වගේ බාහිරට පේනවා. ඔබ පිළිගන්නවද බාහිරට පේන දේ සත්‍ය කියලා? බාහිරට පේන දේ සත්‍යයි කියලා පිළිගන්නවද? මිනිස්සෙක් ලස්සන ඇඳුමක් ඇඳලා ඉන්නවා. එයින් අපිට නිගමනය කරන්න පුළුවන්ද ඔහු සුවපහසු ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා? මිනිස්සෙකුට ලොකු
දේපල වත්කම් තියෙනවා. එයින් අපිට නිගමනය කරන්න පුළුවන්ද ඔව් සුවපහසු ජීවිතයක් ගත කරනවා කියලා? ඈ? එහෙනම් බාහිර සාධක වලින් බාහිර පෙනුමින් කිසිවෙකුගේ අභ්‍යන්තරය තීරණය කරගන්න බෑ. කිසිවෙක් සුවපහසුවෙන් ඉන්නවාය කියලා බාහිර පෙනුමකින් තීරණය කරන්න බෑ. ඒ නිසා බාහිර එයින් ඔබ තේරුම් ගත යුත්තේ බාහිරට පෙනෙන සැප උපදවනවායි කියලා හිතෙන දේවල් සැබෑම සුවයක් උපදවන්නට හේතු වෙන දේ කියලා තීරණයකට එන්න බෑ. නේද? දැන් අපි හිතමු ඇඳුම් ලස්සන ඇඳුම් අඳින මිනිස්සු ඒ ඇඳුම් ඇඳීමෙන්ම සුවයටපත් වෙනවා කියලා අපිට හිතන්න බෑ නේද? ඈ? මිහිරි කෑම බීම ගොඩාක් හොඳට කන බොන අය සුවපහසු ජීවිතය ගත කරනවා කියලා අපිට හිතන්න බෑනේ. නේද? ඒ නිසා මේ බාහිර දේවල් සුවය උපදවන්න ඒකාන්තයෙන් හේතු වෙන දෙයක් නෙවෙයි. ඒවයින් සුවයක් තියෙනවා ස්වල්පයක්. ඔබම ඔබ ගැන බලන්න කොයිතරම් ලස්සන ඇඳුමක් ඇඳගෙන හිටියත් එයින් ඔබට ලැබෙන සුවය ස්වල්පයයි කියලා ඔබටම තේරුම් ගන්න පුළුවන් ඔබ දෙස ඔබ බැලුවොත්. ඊළඟට ඔබට කොච්චර භවභෝග සම්පත් තිබුණත් ඔබට පීඩා දුරු කරගෙන මුළුමනින් සුව පහසුවෙන් ඉන්න ඒ භවභෝග දීපල වත්කම් උපකාර නොවන බව ඔබට තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගත යුතුයි. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය බාහිර භවභෝග සම්පත් මොනවා නැතත් ඊටාම සුවපහසු සිතක් ඇති කරගන්න මඟ පෙන්වනවා. මෙලව සුවපහසුටපත් නොවන කෙනෙකුට පරලොව සුවපහසු ජීවිතයක් ලබන්න බෑ. මෙලව සුවපහසුටපත් වෙන්න පුළුවන් නම් මෙලව ඊටාම සංසිඳුණු සුවෙන් ගත කරන ජීවිතයක් නම් ඔහුට තියෙන්නේ පරලොව දුකටපත් වෙන්නේ නැහැ. පරලොව പ്രേත ලෝකයේ, තිරිසන් ලෝකයේ, නිරේ වගේ තැන් වලට යන්න උනොත් පරලොවදී එතන මොනතරම් දුකක් විඳින්න වෙනවාද? ඒ වගේ තැනක සුවයක් අල්පයක්වත් සුවයක් ලබන්න බෑ. ඒ නිසා මෙලොවම සුවය ලබන ජීවිතය ඇති කරගන්න උත්සාහ කරන්න. මෙලොව සුවයටපත් වෙන කෙනා තාත්තා සුවපහසු ජීවිතය ඇති කරගත්තොත් පුතාට ඒ මාර්ගය පෙන්වා නොදී ඉන්නේ නැහැ. පුතා සුවපහසු ජීවිතයක් ඇති කරගත්තොත් තාත්තට මාර්ගය පෙන්වා නොදී ඉන්නේ නැහැ. ඒකයි ධර්මයේ ස්වභාවය. නමුත් ධර්මයෙන් තොරව ලබන සුවය බලන්න අපි නෝ භවභෝග සම්පත්. තාත්තා උපදවගත්ත භවභෝග සම්පත් එලෙසින්ම පුතාට දෙයිද? භවභෝග වලට අරගල කරගෙන තාත්තලා පුතාලා නැද්ද? ඉන්නවනේ. පුතා උපදව ගන්න භවභෝග සම්පත් තාත්තට දෙයි ඒ විදිහටම. හැබැයි ධර්මය පුරුදු කරගන්න අය භවභෝග සම්පත් උදෙසා ධර්මානුකූලවම කටයුතු කරනවා. ධර්මයක් නැති තැනක තමන් උපදවගත්ත භවභෝග සම්පත් වලින් තව කෙනෙක් සතුට වෙනවට කැමති වෙන්නේ නැහැ. තව කෙනෙක් සුවපත් වෙනවට ධර්මයට නොපැමිණි කෙනා සතුට වෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. නමුත් ධර්මයේ ඉගෙනගෙන ධර්මයෙන් සුවය ලබන කෙනා තමා සතුටටපත් වෙලා තමනුත් යහපත ඇති කරගෙන අන් අයටත් යහපත පිණිස උදව් කරනවා. අපි ගිය වතාවේ ඉගෙන ගත්ත දේශනා මතකද ඔබට? ගිය වතාවේ අපි කියලා දුන්න දේශනා මතකද? බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා තමාටත් යහපත ඇති කරගෙන අන් අයටත් යහපත ඇති කරන මිනිසුන් ලෝකේ ඉන්නවා කියලා නේද? සමහර අය ඉන්නවා තමාට යහපත ඇති කරගන්න අන් අයට යහපත ඇති කළ දෙන්නේ නැහැ. සමහර ඉන්නවා අන් අයට යහපත ඇති කර දෙනවා තමාට යහපත ඇති කරගන්නේ නැහැ. තව සමහර ඉන්නවා
තමාට යහපත පිණිස කටයුතු කරන්නේත් නැහැ. අන් අයට යහපත පිණිස කටයුතු කරන්නේත් නැහැ. ඒ අය කොයි වගේ කියලාද කිව්වේ? ඒ මිනිසුන් අතර ඉන්න අයහපත්ම අය විදිහට පෙන්වන්නේ නේද? තමන්ගේ යහපත උදෙසා කටයුතු කරන්නේත් නැහැ. අන්නගේ යහපත පිණිස කටයුතු කරන්නේත් නැහැ. ඒ අය සොහොන් පෙනෙල්ලක් වගේ කියලා නේද භාගතුන් වහන්සේ පෙන්වුවේ. මිනි පුච්චපු තැනක ඉතිරි වෙච්ච දර කෑල්ලක්. බාගටපත් වෙලා ඉතිරි වෙච්ච දර කෑල්ලක් වගේ. ඒ දර කෑල්ල දරයක් වුණාට කවුරුත් වැඩට ගන්න නැහැ. ඇයි? සොහොනින් ඉතිරි වෙච්ච එකක්. ගමේ කෙනෙක්වත් ආරණ්‍ය කෙනෙක්වත් ඒව වැඩට ගන්න නැහැ. ආන් ඒ වගේ කියනවා තමාටත් හිත පිංස නොවන අනුන්ටත් හිත පිංස නොවන මිනිසයා. එතකොට ඒ වගේ කෙනෙකුට භවභෝග නැති වෙයිද? දීපල ඉඩම කඩම තනතුරු තානාන්තරේ ඒවා තියෙන්න පුළුවන් නේ? ඒවා තියෙන්න පුළුවන්. දැන් ඔබට තවදුරටත් තේරෙන්න ඕනේ මිනිස්සෙගේ උසස් භාවය. මිනිස්සෙකුගේ සුවපත් ජීවිතය තීරණය කරන්නේ භවභෝග සම්පත් ආදී නොවේ. කුමකින්ද? ධර්මයේ පුරුදු කිරීමෙන්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයෙන් තමයි මිනිස්සෙකුගේ ජීවිතයේ උසස් භාවයත් ඒ වගේම මිනිස්සෙක් සුවපහසුවෙන් ජීවත් වෙනවාද කියන කරුණත් තීරණය වෙන්නේ. යම් කෙනෙක් සත්‍ය වශයෙන්ම සුවපහසුවෙන් වාසය කරනවා නම් ඔහු තාත්තා කෙනෙක් නම් පුතාට ඒ සුවපහසුව උපදවා දෙන්න උනන්දු වෙනවාමයි. මවක් නම් පුතාට ඒ සුවපහසුව උපදවා දෙන්න උනන්දු වෙනවාමයි. දරුවෝ නම් දෙමාපියන්ගේ සුවපහසුව උපදවා දෙන්න උනන්දු වෙනවාමයි. බිරිඳ ස්වාමියාටත් ස්වාමියා බිරිඳටත් ඒ තමන් උපදවගත්ත සැබෑ සුවපහසුව උපදවා දෙන්න උනන්දු වෙනවාමයි. එයයි ධර්මය. නමුත් භවභෝග සම්පත් වලින් ලබන සෝය එහෙම එකක් නෙවෙයි. නේද? කැම ටිකත් හංගගෙන කන මිනිසුන් ලෝකේ ඉන්නවා. නේ? කැම ටික උනත් තව කාටත් නොදී මසුරුව ලෝභව ගිජුව ප්‍රේත විදිහට කැම අනුභව කරන මිනිස්සු ලෝකේ ඉන්නව නේද? ඒ වගේ භවභෝග සම්පත් වලින් පමණක් සුවය ලබන්න උත්සාහ කරන අයට ඒක වෙනවා, කරන්න දෙයක් නැහැ. නමුත් ධර්මයෙන් සුවපත් වෙන අය එහෙම නෙමෙයි. තමා කුසගින්නේ ඉඳගෙනත් අන් අයගේ කුසගිනි නිවන්ටයි ඔවුන් කල්පනා කරන්නේ. ඒක තමයි ධර්මයේ නිසා ලබන සුවපත් වූ ජීවිතය. බලන්න ඒතර ධර්මයෙන් සුවපත් වන ජීවිතය ශ්‍රේෂ්ඨයි නේද? ධර්මයෙන් තොරව ලබන සුවපත් ජීවිතයක් සහිත කෙනා ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. මක් නිසාද? ඔහු තව කෙනෙකුගේ සුවයට ආශ කරන්නේ නැහැ. තව කෙනෙක් සුවපත් වෙනකොට ඔහුගේ හිත කැමති නැහැ. යම් කෙනෙක් යම් මුදලක් උපදව ගත්තොත් එහෙම ඒ බඳු මුදලක් තව කෙනෙකුට උපදව ගන්නවට කැමති වෙනවද? කැමති නැහැ. නේද? කෙනෙක් ලස්සන ඇඳුමක් ඇඳුවොත් තව කෙනෙක් ඒ වගේ ලස්සන ඇඳුමක් ඇඳගෙන ඉන්නවට කැමති වෙන්නේ නැහැ ධර්මයේ නැති කට්ටිය. ධර්මයේ තුල ඉන්න කෙනා එහෙම නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳින් ඉගෙනගෙන සැබෑම සුවපහසු ජීවිතය ඇති කරගන්න උත්සාහ කරන්න. අද ඔබට අපි එදා කියලා දුන්න වගේම තමාටත් අනුන්ටත් හිත පිණිස කටයුතු කරන අය මොන වගේ ස්වභාවයෙන් යුක්තයිද කියලා භාගතුන් වහන්සේ පෙන්නන දහම් කරුණක් අදත් අපි කියලා දෙන්න කල්පනා කළා. මක්නිසාද අපිට මේ ධර්මයේ ලැබුණ වෙලාවේදී ඒ ධර්මයේ මුල් කරගෙනම ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කළ යුතුයි. ධර්මයේ නැති තැනදී භවභෝග සම්පත් ආදීන් පමණනේ ජීවිතය සාර්ථක වෙන්නේ. වෙන දෙයක් නැහැනේ නේද? ඒක කවුරුත් කරනවනේ. දැන් සතෙක් වුණත් කැම ටික හොයාගෙන කනවා. නේද? වැස්සට අවුවට හැංගිලෙන්න තැනක් හොයා ගන්නවා. මනුෂ්‍යයාගෙන ඒක අමුතෙන් හිතන් දෙයක් නැහැ. නේද? ධර්මයේ තිබුණා නැතත් මිනිස්සයා ඉඩකඩම් හොයනවා, වගා කරනවා, ඒව කරනවා. නමුත් ඔහුට අහිමි වෙන්නේ සූපහසුව. සූපහසුව පිණිස ධර්මයයි උමනා කරන්නේ. ඒ නිසා ධර්මයේ තියෙන වෙලාවේදී, ධර්මයේ අහන්ත ලැබෙන වෙලාවේදී ධර්මයේ මුල් කරගෙන, ධර්මය තේරුම්ගෙන, ධර්මයේ පුරුදු කරගෙන පීඩා රහිත ජීවිතය ඇති කර ගන්නට
කල්පනා කළ යුතුයි. ඒතර ධර්මයේ මුල් කරගෙන යමෙක් සුව පහසුටපත් වුනොත් ඔහුට ලැබිලා තියෙන භවභෝග හොඳටම ඇති. ධර්මයෙන් සුව පහසුටපත් නොවන කෙනාට භවභෝග කොච්චර ලැබුණත් ඇතිද? ඇතිද? ඇති වෙන්නේ නැහැ. එයින්ම සුව පහසු ජීවිතේ නැති වෙලා යනවනේ. ඒ නිසා අපට සැබෑම සුවයක් උපදවන්න උදව් වෙන්නේ ධර්මයේ පමණයි කියලා තේරුම් ගන්න. ඉතින් අද අපි කියලා දෙන්න කල්පනා කළේ ඒ විදිහට හොඳින්ම මේ සුව පහසු ජීවිතය ඇති කර ගැනීම පිණිස උපකාර වන දහම් කරුණු තියෙන දේශනාවක්. මේ දේශනාව තිබෙන්නේ අංගුත්තර නිකාය 2 පොත් වහන්සේ තුල. මේ දේශනාවේ නම රාග විනය සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මෙහිදී පෙන්නනවා අර කලින් දේශනාවේ වගේම මේ ලෝකයේ පුද්ගලයන් 4 දෙනෙක් දකින්න ලැබෙනවා කියලා. ඒ කියන්නේ ඉන්න මිනිසුන් අතර 4 ආකාරයක මිනිස්සු ඉන්නවා. මොකක්ද මේ 4 ආකාරය? අත්ථහිතාය පටිපන්නෝ නොපරහිතාය. තමන්ට හිත පිණිස කටයුතු කරනවා. නමුත් අනුන්ට හිත පිණිස කටයුතු කරන්නේ නැහැ. පරහිතාය පටිපන්නෝ නො අත්ථහිතාය. අනුන්ට හිත පිණිස කටයුතු කරනවා. නමුත් තමන්ට හිත පිණිස කටයුතු කරන්නේ නැහැ. නේව අත්ථහිතාය පටිපන්නෝ නො පරහිතාය. තමාටත් අනුන්ටත් දෙපිරිසටම හිත පිණිස කටයුතු කරන්නේ නැහැ. අත්ථහිතායච පටිපන්නෝ පරහිතායච. තමාටත් අන් අයටත් දෙපිරිසටම හිත පිණිස කටයුතු කරනවා. දැන් පුද්ගලයන් 4 ආකාරයනේ. අපි ගිය සැරේ මේ විදිහේ දේශනාවක් තමයි ඉගෙන ගත්තේ. ඒ දේශනාවේදී මේ කණ්ඩායම් 4 ගැන එතකොට මේ පුද්ගලයන් 4 දෙනා ගැන කියලා දෙනවා නේද? ඒතර ඔබට එදා ඒ කතා කළ දේවල් මතක් වෙන්න ඕන. ඒතර එදා ඉගෙනගත්ත දේම තවදුරටත් ඒ දැනුම දියුණු කරගන්න, පිරිසුදු කරගන්න මේ දේශනාවෙන් උදව් ලැබෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ පුද්ගලයන් 4 දෙනා කොයි ආකාරයටද කොයි වගේද කියලා. කතංච භික්කවේ පුද්ගලෝ අත්ථහිතාය පටිපන්නෝ නො පරහිතාය. මහණෙනි තමාට හිත පිනිස කටයුතු කරන නමුත් අන් අයට හිත පිනිස කටයුතු කරන නොකරන පුද්ගලයා කොයි වගේද? ඉද භික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ අත්තනා රාග විනයාය පටිපන්නෝ හෝති නෝ පරං රාග විනයාය සමාදපේති. මහණෙනි පුද්ගලෙක් ඉන්නවා ඔහු තමා රාගයේ දුරු කිරීම පිණිස තමන් උත්සාහ කරනවා. තමාගේ රාගය එහෙම නැත්නම් ආසාව කියලා තේරුම් ගන්නකො. දුරු කිරීම පිණිස උත්සාහ කරනවා. නමුත් අන් අය ඒ සඳහා සමාදම් කරන්නේ නැහැ. ඒ පළවෙනි පුද්ගලයා. එයා තමාට හිත පිණිස කටයුතු කරනවා. අන් අයට හිත පිණිස කටයුතු කරන්නේ නැහැ. දැන් ඔබට තේරෙනවා එහෙනම් අනිත් කෙනා කොයි වගේද? දැන් පළවෙනි කෙනා තමාට හිත පිණිස කටයුතු කරනවා. අන් අයට හිත පිණිස කටයුතු කරන්නේ නැහැ. එයා මොකක්ද එයාගේ ස්වභාවය? තමන් රාගයේ දුරු කිරීම පිණිස කටයුතු කරනවා. නමුත් අන් අයගේ සමාදම් කරන්නේ නැහැ. අනිත් කෙනා තමාට හිත පිණිස නොවන අන් අයට හිත පිණිස කටයුතු කරන කෙනා කොහොමද? තමන් රාගයේ දුරු කිරීම පිණිස කටයුතු කරන්නේ නැහැ. අන් අය රාගයේ දුරු කිරීම පිණිස සමාදම් කරනවා. ඒතර ඊළඟ පුද්ගලයා තමාටත් අනුන්ටත් දෙපිරිසම හිත පිණිස නොවන කෙනා. එහෙනම් ඔහු තමාගේ රාගය දුරු කරගන්න උත්සාහ කරන්නේත් නැහැ. අන් අයට ඒ සඳහා
අන්න ඒහි සමාදම් කරවන්නෙත් නැහැ. ඊළඟ පුද්ගලයා තමා රාගය දුරු කර ගැනීම පිණිස උත්සාහ කරනවා. ඒක සඳහා කටයුතු කරනවා. අන්නයත් ඒ සඳහා සමාදම් කරනවා. එතන පුද්ගලයන් 4 දෙනා. එහෙම මතක තියාගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේෂය, මෝහය කියන අකුසල ගැනත් ඒ විදිහටම කියා දෙනවා. මුලින් කිව්වේ රාගය ගැනනේ. ඒතර යම් කෙනෙක් තමන්ගේ රාගය දුරු කරගන්න උත්සාහ කරනවා අන්න ඒ සඳහා සමාදම් කරන්නේ නැහැ. ඒ වගේම යම් කෙනෙක් තමන්ගේ ද්වේෂය දුරු කරන්න උත්සාහ කරනවා අන් අයගේ ද්වේෂය දුරු කරගන්න සමාදම් කරවන්නේ නැහැ. තමන්ගේ මෝහය දුරු කරගන්න උත්සාහ කරනවා අන් අය ඒ සඳහා සමාදම් කරවන්නේ නැහැ. ඒ පළවෙනි පුද්ගලයා. ඒතර ඔහු තමන්ට හිත පිණිස කටයුතු කරාට අන් අයට හිත පිණිස කටයුතු කරන්නේ නැහැ. පැහැදිලි නේද? ඒතර ඊළඟ පුද්ගලයා තමන්ට හිත පිණිස කටයුතු කරන්නේ නැහැ. නමුත් අන් අයට හිත පිණිස කටයුතු කරනවා. ඒතර තමාගේ රාග ද්වේෂ මොහ දුරු කරගන්න උත්සාහ කරන්නේ නැහැ. අන් අය ඒ සඳහා සමාදම් කරනවා. ඊළඟ කෙනා තමාගේ රාග ද්වේෂ මොහ දුරු කරගන්න උත්සාහ කරන්නේත් නැහැ. අන් අය ඒ සඳහා සමාදම් කරවන්නේත් නැහැ. ඊළඟ කෙනා තමාගේ රාග ද්වේෂ මොහ දුරු කරගන්න උත්සාහ කරනවා, කටයුතු කරනවා. අන් අයත් ඒ සඳහා සමාදම් කරනවා. පුද්ගලයන් 4 දෙනා. ඒ පුද්ගලයන් 4 දෙනාගෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන විදිහට වඩා හොඳ කෙනා කවුද? වඩාත් හොඳ කෙනා විදිහට පෙන්වන්නේ කවුද? දැන් ගිය සැරේ ඉගෙනගත්ත දේශනාවට අනුව ඔයගලට මතක් කරගන්න පුළුවන් නේද? වඩා හොඳ කෙනා කවුද? දැන් මේ පුද්ගලයන් 4 දෙනාගෙන් 3 දෙනෙක් හොඳ අය විදිහට පෙන්නනවා නේ. මතකද ගිය සැරේ? ගිය සැරේ දේශනාව මතකයි නේද? දැන් තමාට හිත පිණිස කටයුතු කරනවා අන් අයට හිත පිණිස කටයුතු කරන්නේ නැහැ. ඒ කෙනෙක්. එයා හොඳ කෙනෙක්. මොකද තමාගේ යහපතට වැඩ කරනවානේ. ඊළඟ කෙනා අන් අයට යහපත් පිණිස වැඩ කරනවා තමාට හිත පිණිස කටයුතු කරන්නේ නැහැ. එයාත් හොඳ කෙනෙක් විදිහට පෙන්නනවා. ඊළඟ කෙනෙක් ඉන්නවා තමාට යහපත පිණිස කටයුතු කරනවා අන් අයගේ යහපත සඳහාත් කටයුතු කරනවා. එයා ඊටාම හොඳ කෙනා විදිහට පෙන්නන්නේ නේද? ඊටාම යහපත් කෙනා. අතිශයින් උසස් කෙනා විදිහට පෙන්නන්නේ. ඒතර තමාට යහපත පිණිස කටයුතු කරන්නේත් නැහැ. අන් අයට යහපත පිණිස කටයුතු කරන්නේත් නැහැ. එයා කොහොම කෙනාද? ඊටා යහපත් කෙනා. ගිය වතාවේ ඉගෙනගත්ත දේශනාවේදී එයාට කොයි වගේ කෙනෙක් කියලා කිව්වේ? සෝම් පෙනෙල්ලක් වගේ කියලා නේද? ඒතර දැන් මේ රාග ద్వේෂ මෝහ කියන අකුසල් දුරු කර ගැනීම සම්බන්ධයෙන් පෙන්නන දහම් කරුණවලදී ඒ පුද්ගලින් ගැන ඔබ කොහොමද තේරුම් ගන්නෙ? රාග ద్వේෂ මෝහ කියන අකුසල් දුරු කරගන්න යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ඔහු හොඳ කෙනෙක්, යහපත් කෙනෙක් විදිහටයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඒතර යම් කෙනෙක් ඉන්නවා තමාගේ අකුසල් දුරු කරගන්න උත්සාහ කරනවා අන් අයගේ අකුසල් දුරු කරන්න උත්සාහ උදව් කරන්නේ නැහැ. ඒත් ඔහු හොඳයි. මොකද තමන්ගේ යහපතට උත්සාහ කරන නිසා. යම් කෙනෙක් ඉන්නවා තමන්ගේ අකුසල් දුරු කරගන්න උත්සාහ නොකලත් අන් අයගේ අකුසල් දුරු කරන්න උදව් කරනවා. ඔහුත් හොඳ කෙනෙක්. යම් කෙනෙක් තමාගේ අකුසල් දුරු කරගන්න අතර අන් අයගේ අකුසල් දුරු කරගන්නත් උදව් කරනවා නම් ඔහු තමයි ශ්‍රේෂ්ඨම කෙනා. ඔහු ඊටාම යහපත් කෙනා විදිහටයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එහෙනම් යම් කෙනෙක් තමන්ගේ අකුසල් දුරු කරගන්නෙත් නැතුව අන් අයටත් ඒ සඳහා උපකාර කරන්නේ නැත්නම් අනුග්‍රහ කරන්නේ නැත්නම් අන් අය එහි සමාදම් කරන්නේ නැත්නම් ඔහු ඊටාම දුර්වල අයහපත් පුද්ගලෙක් විතරයි භාගතුන් වහන්සේ පෙන්වන්නේ. දැන් අපේ ජීවිතය කොයි වගේ කෙනෙක් බවට පත් කරගත යුතුද? භාගතුන් වහන්සේ වර්ණනා කරන අගය කරන විදිහේ කෙනෙක් බවට අපි පත් වෙන්න ඕනනේ නේද? එහෙනම් අපි අපේ සිත රාග ద్వේෂ මොහ වලින් නිදහස් කරගන්නේ නැතුව
අන් අයත් ඒ සඳහා උනන්දු නොකොට ඉන්නවා නම් අපි අතිශයින්ම දුර්වල දොස් සහිත මිනිසු බවට පත් වෙනවා. ඒ නිසා ඔබ උත්සාහ කළ යුතුයි බුදුරජාණන් වහන්සේ අගය කළ බුදුරජාණන් වහන්සේ ඊටා හොඳ මිනිසෙයින් කියලා ප්‍රශංසා කළ ස්වභාවයේ මිනිස් ජීවිතයක් ඇති කරගන්න උත්සාහ කරන්න. ඒ විදිහට ඊටා යහපත්ම මිනිසයා බවට පත් වෙන්න උත්සාහ කරන්න. ඊටා යහපත්ම මිනිසයාගේ ස්වභාවය තමයි තමාගේ රාග ද්වේෂ මොහ දුරු කරගන්න අතර අන් අය ඒ සඳහා සමාදන් කරවීම. එතකොට දෙමාපියන් තම තමන්ගේ සිතේ තියෙන දොස් සහිත අකුසලයන් දුරු කරගන්න උත්සාහ කළ යුතුයි. ඒ දෙමාපියන් තමන්ගේ දරුවන් ඒ යහපතෙහි සමාදන් කළ යුතුයි. ඒතර දෙමාපියන් මිනිසුන් අතර අග්‍ර මිනිසු බවට පත් වෙනවා. ඇයි ඔවුන් තමාට යහපත පිණිස කටයුතු කරන අන් අයටත් යහපත පිණිස කටයුතු කරන අය වන නිසා. ඒතර දරුවන් තමාගේ සිත පිරිසිදු කරගන්න උත්සාහ කළ යුතුයි. කොහොමද? රාග ද්වේෂ මොහ දුරු කරමින්. ඒ දරුවන් දෙමාපියන් එහි සමාදන් කරන්න ඕන. දෙමාපියන්ගේ රාග ද්වේෂ මොහ දුරු කර ගැනීම පිණිස දරුවන් අනුග්‍රහ කරන්න ඕන. එහි සමාදන් කරවන්න ඕන. එතකොට ඒ දරුවන් ලෝකයේ ශ්‍රේෂ්ඨ මිනිසු බවට පත් වෙනවා. මක් නිසාද? ඔවුන් තමාටත් අනුන්ටත් යහපත පිණිස කටයුතු කරන අය වන නිසා. යම් ස්වාමි පුරුෂයෙක් ඉන්නවා නම් ඒ ස්වාමි පුරුෂයා තමාගේ සිත පිරිසිදු කරගන්න උත්සාහ කළ යුතුයි. රාග ද්වේෂ මොහ ගෙවන්න, ෂේ කරගන්න, දුරු කරගන්න උත්සාහ කළ යුතුයි. ඒතර ඔහු තමාගේ බිරිඳ ඒ සඳහා සමාදන් කළ යුතුයි. ස්වාමියා බිරිඳට අනුග්‍රහ කරන්න ඕන ඇගේ සිත පිරිසිදු කර ගැනීම පිණිසත්. බිරිඳ රාග ද්වේෂ මොහ ෂේ කරගනිමින් තමන්ගේ සිත පිරිසිදු කරගන්න අතර ස්වාමියාට ඒ සඳහා අනුග්‍රහ කරන්න ඕන ඔහුගේ සිත පිරිසිදු කර ගැනීම පිණිසත්. ඒ විදිහට යම් දෙමාපියෝ දරුවන් උදෙසාත්, දරුවන් දෙමාපියන් උදෙසාත්, බිරිඳ ස්වාමියා උදෙසාත්, ස්වාමියා බිරිඳ උදෙසාත් ධර්මයෙන් අනුග්‍රහ කරන්න පුරුදු වෙන්න ඕන. එතකොට ඒ සියලු දෙනාම මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ අය බවට පත් වෙනවා. මක් නිසාද? ඔවුන් තමාටත් අනුන්ටත් යහපත පිණිස කටයුතු කරන නිසා. බලන්න, ඒ අය ශ්‍රේෂ්ඨ බවට පත් වෙනවා කියලා අපි ඇයි ඔබට පෙන්නන්නේ? රාග ද්වේෂ මොහ දුරු කර ගැනීම පිණිස තමාත් උත්සාහ කරමින් අනිත් අයටත් ඒ සඳහා අනුග්‍රහ කරන නිසා. රාග ද්වේෂ මොහ දුරු කර ගැනීම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් වෙන්නේ කොහොමද? රාග ද්වේෂ මොහ දුරු කර ගැනීම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් වෙන්නේ කොහොමද? බලන්න, රාග ද්වේෂ මොහ වලින් යුක්තව ඉඳීම මිනිසෙකුට කොයි වගේද බලපාන්නේ? ඔබට ගොඩක් තේරෙයි මේ ද්වේෂය ගැන හිතුවොත් එහෙම. රාගය කියන වචනේ තේරෙන්නේ නැහැ. ද්වේෂය කියන එක තේරෙනවානේ. තරහ කියලා හිතන්න. යම් කෙනෙක් ඉන්නවා තරහ බලවත්ව හිතේ තියෙනවා. ඔහු සුවපහසු ජීවිතයක් දොඩ තියෙන්නේ. ඔබ ගැන හිතන්න ඕන. ඔබට තරහ එනවා නම්, ඔබ කිපෙනවා නම්, ද්වේෂයෙන් යුක්තයි නම් ඔබට සුවපහසු ජීවිතයක් තියනවද? ඒ ඔබට ද්වේෂය එන නිසා, ඔබගේ ද්වේෂය නිසාම ඔබේ පවුලේ අයට සුවයක් තියනවද? අධික ද්වේෂයෙන් ඉන්න අය යම් ගෙදරක හිටියොත් ඒ ගෙදර කොච්චර රසමිහිරි කෑම ඉව්වත් වැඩක් තියනවද? අධික ද්වේෂයෙන් යුක්තයි නම් ගෙදර ඉන්න යම් කෙනෙක් හෝ එක්කෙනෙක් හිටියම ඇති නේද? පවුලක එක්කෙනෙකුට අධික ද්වේෂය එනවා නම් ඒ මුළු පවුලම අඳුරේ නේද? ඒතර වෙනත් කුමන භවභෝග තිබ්බත්, කුමන තනතුරු තානන්තර තිබ්බත්, කොතරම් උසස් කියලා හිතන භවභෝග ආදී වලින් පිරලා තිබුණත් තරහින්, කෝපයෙන්, වෛරයෙන් කිපෙන
එක්කෙනෙක් ගොඩක් නෙමෙයි මේ පොඩි ළමෙක් හිටියොත් ඇති නේද? කිපෙන. දැන් ඔබට තේරෙනවද එහෙනම් ද්වේෂය කියන්නේ දුරු කළ යුතු දෙයක් කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්ද? ඇයි ද්වේෂය දුරු කළ යුතුයි කියන්නේ? ද්වේෂය තමාටත් අනුන්ටත් සිළු දෙනාට අහිත පිණිස පවතිනවා. දුක පිණිස පවතිනවා. අයහපත පිණිස පවතිනවා. පීඩාව පිණිස පවතිනවා. එහි සැපක් උපදවන කිසිවක් නැහැ. ද්වේෂය දුරු කළ යුතුමයි. රාගයත් ඒ වගේ තමයි. අධික ආසාවක් මිනිස්සෙකුට සැප ඇති කරන්නේ නැහැ. ආසාව බලවත් වෙන්න රාගයේ බලවත් වෙන්න මිනිසයාට ඒක පීඩාවක්. තමාටත් හානිය ඇති කරලා අන් අයටත් හානිය පවනවන්න ඒ රාගික හිත හේතු වෙනවා. බලන්න දැන් කෑම ටිකක් ගැන උනත් අධික ලෝභයෙන් හිටියොත් ගෙදරක එක්කෙනෙක් ඉන්නවා කෑම ගැන අධික ලෝභයෙන් ඉන්නවා. ඒක ගෙදර අයට සුව පහසු පිණිස පවතීද? අරගලයේ පිණිස පවතිනවා නේ ගෙදරක. අරගලයේ පිණිස, අසමගිය පිණිස, පීඩාව පිණිස, වාද ભેද පිණිස නේද? නොසන්සිනීම් පිණිස, වෛරය, ක්‍රෝධය ඇති කරන්න ඒවා හේතු වෙනවනේ. එහෙනම් ආසාවත් අතිශයින් භයානකයි නේද? ගේ දොරට වේවා, ඉඩම කඩමට වේවා, කැම බීම වේවා, ඇඳුම පැළඳුමට වේවා, කුමකට හෝ අධිකව ආසයි නම් ඒ ආසාව විසින් ඒ පුද්ගලයා විනාශ කරලා අන් අයටත් හානි කරනවා. ඒ නිසා රාගය වේවා, ද්වේෂය වේවා, මෝහය වේවා, මෝහය මුලාව, අවබෝධයක් නැතිකම, ජීවිතය ගැන තේරෙන්නේ නැතිකම, අනවබෝධයෙන් යුක්ත බව ඒකත් ඒ වගේ තමයි. ඒතර රාග ද්වේෂ මෝහ කියන්නේ තමාටත් හානිය ඇති කරලා අන් අයටත් හානි කරන ඊටාම භයානක දෙයක්, දුරු කළ යුතු දෙයක්. ඒයින් සෝයක් ඇති කරන්නේ නැහැ. ඒ නිසා තේරුම් ගන්න රාග ද්වේෂ මොහ දුරු කිරීම පිණිස බුදුරජාන් වහන්සේ අප උනන්දු කරන්නේ ඇයි කියන කාරණේ තේරුම් ගන්න. ඉතින් ඒක ඒ නිසා තමයි අපිට මේ ද්වේෂය ගැන මුලින් පෙන්වන්නේ. ද්වේෂය තේරුම් ගන්න ලේසි. ද්වේෂය ගැන තේරුම් ගත්ත කෙනාට රාගය ගැන තේරුම් ගන්න පුළුවන් වෙනවා. රාගය නිසාම ද්වේෂය හට ගන්නවා. මෝහය නිසාම ද්වේෂය හට ගන්නවා. දැන් බලන්න අපි අර කලින් කිව්ව විදිහට කෑම ගැන, ඇඳුම් ගැන, දීපල ගැන, ඉඩම කඩම ගැන බලවත් ආශාව ඇති කරගත්තොත් ඒ නිසාම ද්වේෂය, වෛරය, ක්‍රෝධය හට ගන්නවා. අරගලය හට ගන්නවා. අමනාපකම්, ගැටුම් හට ගන්නවානේ. නේද? ඒ නිසා රාග ද්වේෂ මොහ දුරු කරන්නට උත්සාහ කළ යුතුමයි. මක් නිසාද රාග ද්වේෂ මොහ කියලා කියන්නේ? මිනිස්යාට වේවා සතෙකුටවත් යහපත් දෙයක් නෙවෙයි. ඒක දුරු කළ යුතු දෙයක්. පාරක තියෙන අපිරිසිදු දෙයක් බැහැර කරනවා නේද? අපි යන්නේන පාරක කටු ලන්දක් තියෙනවා, කට්ටක් තියෙනවා, නැත්නම් කටු ගොඩක් තියෙනවා, මඩ ගොඩක් තියෙනවා, අසූචි ගොඩක් තියෙනවා. ඒක බැහැර කරනවා නේද? බැහැර කළ යුතුයිනේ. ඇයි ඒ? ඒක විපත පිණිස පවතිනවා, පීඩාව පිණිස පවතිනවා නේද? කරදරය පිණිස පවතිනවා, විනාශය පිණිසයි පවතින්නේ. ඒ නිසා ඒක දන්නා කුඩා කෙනෙක් වේවා, වැඩිමල් කෙනෙක් වේවා, ඒ පාරේ අයහපත් දේ, විනාශකාරී දේ අයින් කළා දානවා නේද? කට ගොඩක් හරි, මඩ ගොඩක් හරි, ජරා ගොඩක් හරි පාරක තිබුණොත් තේරෙන ඕන කෙනෙක් ඒක අයින් කළා දානවා. ආන් ඒ වගේ සිතක රාගය තියෙනවා නම් ඒකේ සිතට විනාශය පිණිස පවතිනවා. සිතක ද්වේෂය තියෙනවා නම් ඒකේ සිතෙහි විනාශය පිණිස පවතිනවා. සිතක මෝහය තියෙනවා නම් ඒකේ සිත විනාශ කිරීම පවතිනවා. රාගයෙන් විනාශ වූ සිත, ද්වේෂයෙන් විනාශ වූ සිත, මෝහයෙන් විනාශ වූ සිත විනාශකාරී ක්‍රියාවලට පෙළඹෙනවා.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවනේ අපි සිතින් කයින් වචනෙන් කටයුතු කරනකොට ඒකට මුල් වෙන්නේ සිත කියලා. සිත බැහැරව කයින් කටයුතු කරන්න බෑ. සිත තමයි මූලික වෙන්නේ. ඒතර සිත කිලිටි වෙලා නම් ඒ කිලිටි සිත තමයි අපේ ක්‍රියාවට මුල් වෙන්නේ. ඒතර සිත කිලිටි වෙන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. ඒතර යම් කෙනෙකුගේ සිතේ ඒ කිලිටි ස්වභාවයන් බලවත්ව තියෙනවා නම්, නැගෙන ගේනවා නම්, වැඩෙනවා නම් ඔහුට සුවපහසු ජීවිතයක් නැහැ. ඔහුට භවභෝග තියෙන්න පුළුවන්. භවභෝග බාහිර තියෙන දේවල්. නේද? රාජමාලිගාවක ගියක් තියෙන්න පුළුවන්. ලස්සන සලුපිලි තියෙන්න පුළුවන්. මිහිරි කැම බීම තියෙන්න පුළුවන්. තනතුරු තානාන්තර තියෙන්නත් පුළුවන්. සල්ලි මිල මුදල් තියෙන්න පුළුවන්. නමුත් ඔහුගේ සිත කිලිටි නම් ඒ බාහිරින් ලැබෙන දෙයින් ලැබෙන සතුටත් ඔහුට නැහැ. දැන් ඔබ දන්නවනේ ගෙවල් දොරවල් ඔය උයපු කැම බීම ටික උනත් කණ්ඩ බැරි අවස්ථා එනවා නේද? අරගල ඇති වෙනවනේ. අමනාපකම් ඇති වෙනවා. නේද? ශෝකයෙන් අඬන, කේන්තියෙන් අරගල කරන අවස්ථා ගෙවල් දොරවල ඇති වෙනවා. ඒ ඇයි? ඒකට හේතු වෙන්නේ බාහිර කැම බීම ටිකද? නෑ නේද? ඒකට හේතු වෙනවා කැම හිගකම, එනතන් කැම වැඩිකම, කැම නීරසකම. ඒව බලපානවද? ඒව නෙවෙයි බලපාන්නේ. ගෙවල් දොරවල එහෙම මේ ලස්සන නැතිකමවත් අඩුපාඩු ඒ මුකුත් බලපාන්නේ අරගල අමනාපකම් වලට. නේද? ඒ අරගල ඇති වෙන්නේ, අමනාපකම් ඇති වෙන්නේ, රණ්ඩු සරවල ඇති වෙන්නේ, ඒව ඔක්කොම ඇති වෙන්නේ කුමක් නිසාද? එක්ක රාගය නිසා. රාගයෙන් කිලිට වෙච්ච සිත මුල් වෙලා තමයි ඒ රණ්ඩු සරවල් අමනාපකම් ભેද බින්න ඔක්කොම ඇති වෙන්නේ. එහෙම නැත්නම් ද්වේෂය මුල් වෙලා, ද්වේෂය නිසා කිලිට වෙච්ච සිත මුල් වෙලයි ඒ අමනාපකම් අරගල ආදී දේවල් හටගන්නේ. නැත්නම් මෝහය මුල් වෙලා කිලිට වෙච්ච සිත තමයි ඒ අරගල අමනාපකම් ආදී දේට හේතු වෙන්නේ. එතකොට තේරුම් ගන්න සැබෑම සූපහසු ජීවිතයක් ඇති කරගන්නට කැමති කෙනා ඒ සුවය වළක්වන්නේ, සුවය නැති වෙන්නේ කුමකින්ද කියලා තේරුම් ගත යුතුයි. සුවය වළක්වන හේතුව දන්නේ නැත්නම්, පීඩාව ඇති කරන, කරදර ඇති කරන හේතුව දන්නේ නැත්නම් කොහොමද අපි සුවපත් ජීවිතයක් ඇති කරගන්නේ? සැබෑ හේතුව දන්නේ නැති කෙනා සුවපහසු පිණිස උත්සාහ කරන්නේ වැඩි වශයෙන් භවභෝග එකතු කරන්නමයි. වැඩි වශයෙන් තනතුරු තානාන්තර වේවා, බාහිර සම්පත් උපදවන්න තමයි උත්සාහ කරන්නේ. සුවය ඇති කරන සැබෑ හේතුව මොකක්ද කියලා නොදන්න කෙනා. පීඩාව ඇති කරන සැබෑ හේතුව නොදන්න කෙනා හිතන්නේ බාහිර හේතුවකින් පීඩාව ඇති කරනවා කියලා. ඒතර පීඩාවටපත් වුනහම ඒත් බාහිර හේතුවක් දෙසටයි යොමු වෙන්නේ ධර්මයේ නොදන්න කෙනා. සුවය හොයන්නේ බාහිර දේවල් මුල් කරගෙනයි. නමුත් ධර්මයේ නොදන්න කෙනාට කවදාවත් පීඩාවෙන් බේරෙන්නවත් සුවයටපත් වෙන්නවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැන් ඔබට තේරෙන්න ඕන සැබවින්ම අපේ සිත එහෙම සැබවින්ම අපේ ජීවිතයේ පීඩාවටපත් වෙන්නේ කුමක් නිසාද? සැබවින්ම අපේ ජීවිතයේ සුවය උපදව ගන්න පුළුවන් ඉන්නේ කොහොමද කියලා ඔබට තේරෙන්න ඕන. දැන් ඔබ තේරුම් ගන්න ඕන බාහිර හේතුවක් මුල් වෙලා නොවේයි අපේ ජීවිතයට පීඩාව ඇති වෙන්නේ. බාහිර හේතුවකින් අපට සුවය ලබන්නත් බෑ කියලා ඔබට තේරෙන්න ඕන. බාහිර හේතුවකින් අපේ සිතට අපට පීඩාව ඇති කරන්න බාහිර හේතුවක් සමර්ථ වෙන්නේ නැහැ. අභ්‍යන්තරයේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපට පීඩාවක් ඇති වෙනවා නම්, අපි දුකටපත් වෙනවා නම්, අපිට තුළ වෙහසක් එහෙම නැත්නම් අපට විසඳෙන්නේ නැති අර්බුදයකට අපි ගොදුරු වෙලා නම්, පීඩාවෙන් නම් ඉන්නේ. බාහිර හේතු නොවේ. ඒකට හේතුව අභ්‍යන්තරයේ හේතුව තියෙන්නේ. අභ්‍යන්තරයේ කිලිටි වෙලානේ, කිලිටුන් නිසා එහෙම වෙන්නේ. Tamange සිතේ ප්‍රශ්නේ තියෙන්නේ.
සිතේ කිලිටි වීම නිසා මේ ප්‍රශ්නේ හටගන්නේ. බාහිර හේතු වලින් ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. බාහිර හේතු වලින් හටගත්තේ නැති ප්‍රශ්නයක් බාහිර හේතු වලින් විසඳෙන්නේත් නැහැ. තේරුම් ගන්න මොකද්ද හේතුව? රාගය, ద్వේෂය, මෝහය. සිතේ උපන් රාගය, සිතේ උපන් ద్వේෂය, සිතේ උපන් මෝහය ප්‍රහාණය නොවි තිබුණොත් එයින් සිත කිලිටි වෙනවා. වීලිච්ච දෙයකට පුංචි ගින්නක් ඇතුණොත් පොඩි ගිනි පුළඟක් ඇතුණොත් වීලිච්ච දෙයකට ඒක නිවන් නැත්තම් මොකද වෙන්නේ? ඒ ගින්න වැඩි වෙනවා. ඒ ගින්න බලවත් වෙලා ගින්නෙන් ඒ සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. ඒ වගේම තමයි රාගය වේවා, ద్వේෂය වේවා, මෝහය වේවා ඊටාම සුළුවෙන් සිතක හට ගන්න පුළුවන්. ඒක එතනදීම ප්‍රහාණය නොවුනොත්, ඒ සැනින් ප්‍රමාද නොවීම ප්‍රහාණය නොවුනොත් අර පුංචි ගින්න ඒ ගින්නෙන්ම බලවත් වෙන්න වගේ රාගය රාගයෙන්ම බලවත් වෙනවා. ද්වේෂය ද්වේෂයෙන්ම බලවත් වෙනවා. මෝහය මෝහයෙන්ම බලවත් වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ අපට ඊටාම කරුණාවෙන් අවවාද කරනවා. අපට අවවාද කරන්නේ කුමක්ද? උපන් රාගය ප්‍රමාද නොවීම ප්‍රහාණය කරගන්න කියලා. එතන තමයි අප්‍රමාදී බව. යම් කෙනෙක් උපන් රාගය ප්‍රහාණය නොකළ හිටියොත් එතන ප්‍රමාදය. උපන් ද්වේෂය ප්‍රහාණය නොකර ඉන්නවා නම් එතන ප්‍රමාදය. උපන් මෝහය ප්‍රහාණය නොකර හිටියොත් එතන ප්‍රමාදය. යම් කෙනෙක් උපන් රාග දේශ මොහ ප්‍රහාණය කර ගන්නවා නම් එතන අප්‍රමාදී බව. වියලි දෙයකට ගින්නක් හටගත්තාම නොනැත්තා උඩ බලන් ඉන්නවද? අතින් පයින් ගහලා හරි යම් දෙයකින් උපක්‍රමයක් කළා හරි ඒ ගින්න නිවල දානවනේ නේද? ඊටාම සුළු නම් අතින් පයින් ගහලා හරි පුළුවන් නිවල දාන්න. එහෙම නැත්නම් වැලි ටිකක් හරි වතුර ටිකක් හරි එහෙම නැත්නම් වෙන ලී දණ්ඩකින් හරි ඒ ගින්න නිවල දානවා. නේද? අන්න ඒ වගේ උපන් රාගය, උපන් මෝහය, උපන් ද්වේෂය ඉක්මනින්ම දුරු කරන්න ඕන. එතන අප්‍රමාදී බව තියෙනවා. ගින්නෙන් දැවෙන්න වගේ රාග ද්වේෂ මෝහ වලින් දැවිලා යනවා ප්‍රහාණය නොකර හිටියොත්. ගින්න ගින්නෙන් වැඩි වෙන්න වගේම රාග ද්වේෂ මෝහ ඒවා තුලම බලවත් වෙනවා. දැන් ඔබට මේවා Taman හොඳින් තේරුම් ගත්තොත් මේවා තේරුම් ගන්න අමාරු නෑ. දැන් බලන්න සමහර අමිසුගේ අමනාපකම් පොඩිවට හටගන්නේ. බලපුවහම දැන් ඔබ ගෙවල් වල මේවා ගෙවල් වල තිරු දේවල් නේද? 아무තු දෙය නෙවෙයිනේ. දැන් සමහර ගෙවල් වල මිනිස්සු අමනාපකම් තියෙනවා. පවුල් අතර අමනාපකම් තියෙනවා. බලන්න කල්පනා කළා මේ උපතින් අමනාප කෙනාවද කියලා? උපතින් ගෙනාපු අමනාපකම් තියෙනවද කාගේවත්? නෑ. නේද? උපතින් කවුරුත් අමනාප නෑ. එකට සිනා වෙවි හිටපු කිරිදරුවෝ අමනාපකමක් නැතුව හිටපු අය. පස්සේ වැඩිමල් වුණාම පස්සේ ආයුධවලින් ගහගන්න අමනාපකම් තියෙනව නේද? බලන්න කල්පනා කළා අර වියලි දෙයකට ගිනි පුළිඟක් ඇති වුණා වගේ ඒ අමනාපකම් කවදා හෝ දිනක පුංචි දෙයකින් ඊටාම සුළුවට හටගත් එකක්. එක්ක පාම් පෙත්තකට පාම් පෙත්තේ බටර් ටික මදි වුණා කියලා. තේවුගුරක් දුන්නේ නැහැ කියලා. අම්මා වැඩිපුර බත් කටක් අහවලා දුන්න මට දුන්නේ නැහැ. පුංචි සිද්ධි. අපි කිසිසේත් ගණන් ගන්න නැති අතිශයින් නොවැදගත් සිද්ධි මුල් වෙලා තමයි මේ රාග දේශ මොහ කියන ඒවා හටගන්නේ. ඒතරකේ පේන්නේ හට ගන්නව පේන්නේ. දැන් අපිට නිවා ගන්න බැරුව විනාශ වෙලා යන ගිනි තියෙනවනේද? ගෙවල් ගිනි ගන්නවා. ආයතන ගොඩනැගිලි ගිනි ගන්නවා. ඒ ගින්න හට ගන්නව පේන්නේ නැහැ නේද ගොඩක් වෙලාවට?
පස්සේ නිවා ගන්න බැරි මට්ටමට දැන් ওই හමුදාව වෙලත් නිවන්න උත්සාහ කරනවා තියෙනනේ මහා ගිනි. ඒ ගානට වැඩි උනේ එකපාරට ගින්නක් තාවේ. නෑ. හොයාගන්න බැරි තරම් පුංචි ගින්නක් කොහේ හරි කෙරවලකින් හට ගන්නවා. ඒ ගින්නම වැඩි වෙනවා. වැඩි වෙලා නිවන්ට බැරි ගානට ගින්න බලවත් වෙලා. ඒතර බාහිර අයත් විශාල පිටසක් එකට ගොදුරු වෙනවනේ. ඒ වගේ තමයි සිතක රාගයේ වේවා, ද්වේෂයේ වේවා, මෝහයේ වේවා හටගන්නේ ඊටාම සුළුවට සුළු සිද්ධියක් මුල් වෙලා. මම අර කලින් කිව්වා වගේ පාම් පෙට්ටේ ගාපු බටර් ටික මදි කියලා අමනාප වෙනවා. මේක මට මදි. ඒක හිත ආසේ හටගන්නේ. ඒක අම්මට පේන්න ඕන මෙයාගේ හිතේ අමනාපයක් හට ගන්නවා. තාත්තට තේරෙන්න ඕන. සමහරට කියන්නේ අපි කියන්නේ මූණ ඇඹුල් කර ගන්නවා කියලා. අන්‍යෝග පුංචි සිද්ධි පුංචි වෙනස්කම් ඇති වෙන්නේ. සමහර සිද්ධි නොහිතා හැමදම වෙන්න පුළුවන්. අපි තුම එක්කෙනෙකුට පාම් පෙත්තේ මැද කෑල්ල එක්කෙනෙකුට දෙනවා එක දවසක් අනිත් දවසෙත් ඒක. අයින දෙනවා අනිත් කෙනාට. ගෙවල් වල එහෙම දේ වෙනව නේද? අපි තුම එක ළමයෙක් කැමති පාන් ගෙඩිය අයින කන්න. එයාට ඒක හම්බෙන්නේ නැහැ. ඒතර එයා හිතනවා මට දුන්නේ අයියට දුන්නා. නමුත් මේක කියන්නේ හිතේ හංගන් ඉන්නවා. දෙන කෙනාට මේක පේන්නෙත් නැහැ. පේන්නේ නැත්තේ සැලකිලිමත් නැහැ. පහවදාටත් පාම් පෙත්තේ අයින දෙනවා අරයට. අනිත් කෙනා හිතනවා ඊයේත් මේක මට දුන්නේ අයියට දුන්නා. අදත් දුන්නා. ඒ වගේ දේ වෙන්නේ ගෙවල් වල. අමුතු දෙය නෙමෙයි. පුංචි ගිනි පුළුගක් හිතේ හටගත්තා. ඒකට ඊට පස්සේ හේතු තවත් එකතු වෙනවා. ඊට පස්සේ අපි හිතමු අයියගේ ඔළුව අත ගන්නවා අම්මා අනිත් කෙනා ඔළුව අත ගන්න හම්බෙන්නේ නැහැ. යනකොට බෑග් එක යාට ගෙන දෙනවා අනිත් කෙනාට ගෙන දෙන්න වෙන්නේ. ඔයා පොඩ්ඩක් ගන්න කියනවා. සපත්තුවේ නූල ගැට ගන්නවා අයියගේ අනිත් කෙනා ගැට ගහන්න වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් කරගන්න කියනවා. පුංචි සිද්ධි. හිතවල ඇති වෙන පොඩි පොඩි අමනාපකම්. ඒව වැඩෙනවා ටික ටික දුරුනේ නැත්නම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා උපන් රාග ద్వේෂ මෝහ දුරු කරගන්න කියලා. දුරු නොකරොත් මොකද වෙන්නේ? ඒක ASCII හිත ASCII වැඩිනවා ඒක. වැඩිලා එකපාරට මහා ගින්නක් වගේ තමයි මතුවෙලා ඉන්නේ. දවස් කීපයක් පාම් පෙත්තේ අයින බලාපොරොත්තු වෙන කෙනා නොලැබී ඉඳලා අන්තිම දලාවේ අඬලා කෑ ගහලා පොළොව ගන්න මට එපා මේ කියලා. සමහරට එයා පාම් පෙත්ත පොළොව ගන්න කෝප්පයක් පොළොව ගහයි. මට ඕනේ නැහැ කියලා. එහෙම තමයි නොකා හින්දි මට එපා කියලා. නේ? අර පුංචියට හටගත්ත අමනාපය ලොකු වෙලා. යම් කලක් ගිහිල්ලා ලොකු මහත් වෙච්ච මිනිසුන් කලක එයම තමයි ඉදමට එන කොටා ගන්නේ. දේපලට එන කොටා ගන්නේ. ළමයි නේද ඒවා? නේද? ළමයි අතර නේද මේ ඉදමට එන කොටා ගන්නවා, මරා ගන්නවා, නඩුහබ කියා ගන්නවා, පොළු මුගුරු වලින් ගහ ගන්නවා. මේවා හටගත්තේ කොහොමද? අර පුංචි සිද්ධි වලින් තමයි පටන් ගන්න. අපිට පේන්නේ අන්තිමට ගහගනින්නක් විතරයි. එතකොට බේරන්න බෑ. කොහෙද මේ මහා යුද්ධය හටගත්තේ? හිතේ පුංචි කාලේ ඇතිවෙච්ච සිද්ධි. අපිට මේවා ගැන දැනුමක් නැත්නම් අපි කොහොමද හදාන්නේ? ඒතර මේ සිද්ධි මුල වෙලා මුළු පවුලම අම්මා තාත්තා ඇඬු කඳුලෙන් විලාප දින්නේ ගෙවල් වල. අපේ ගෙවල් වලත් මේවා තියෙනවා නැත්ති නෑ. හැමතැනම තියෙන දේවල් මේවා. ඇඬු කඳුලෙ විසඳ ගන්න බෑ. ඇයි විසඳන්න බැරි? අර මහා ගොඩනැගිලි ගිනි ගත්තාම ගිනි නිවන හමුදාවේ වෙලාවත් නිවා ගන්න බෑනේ. අන්න ඒ වගේ රාග දේශ මොලින් හිට ගිනි ගත්තන් පස්සේ ඒ ගිනි නිවන්ට දෙමාපියන්ට සහෝදරයන්ට පවුලේ අයට ගම්වල මිනිසුන්ට එකතු වෙලා කරගන්න බැරි වෙනවා. හැමෝම දැවෙනවා. පවුල් පිටින් ඒ අරගලටපත් වෙලානේ. ඒතර ඔබට තේරෙන්න ඕන නේද මේ රාග දේශ මොහ කොතරම් භයානකයිද? නේද? මේ ඊටාම ලස්සන මිනිස්සු කිරි කැටිය විදිහට hina වෙලා හිටු මිනිස්සු අන්තිමට
වෛරෙන් ක්‍රෝධෙන් කපා කොටා ගන්න අය බවට පත් උනේ මොකක්ද? රාග දේශ මොහ නිසා. ඒක හටගත්තේ ඊටාම සුළුවට. ඉතින් එදා සිට අපිට ඒක ඒ හටගත්නා වූ පුංචි අකුසලයේ දුරු කර ගැනීම පිණිස කිරි දරුවට පුළුවන්ද? සෙල්ලම් කරන දුවපයින් දරුවට පුළුවන්ද? ඒ ඇති වෙන අමනාපය දුරු කරගන්න. ඈ? කවුද අනුග්‍රහ කරන්න ඕනේ? දෙමාපියන්. දෙමාපියන්ට ඉබඳු අනුග්‍රහයක් කරන්න කොච්චර දැනුමක් තියෙන්න ඕනද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොදන්නා අයට දරුවන්ගේ සිතේ ඇතිවෙන ඒ අමනාපකම් දුරු කරන්න අනුග්‍රහ කරන්න දුෂ්කරයි නේද? එහෙනම් අපි මේ වෙනත් දේවල් වලින් ඇති කරගන්නා වූ දැනුම අසමර්ථ වෙලා තින්නේ. අය අපිට මේ සූපහසු ජීවිතයේ පිණිස. නේ? සමහර දෙමාපියන් මහාචාර්යවරු වෙන්න පුළුවන්. උගතුන් ළමයි එහෙම තමයි මහා බලවත් මිනිසුන්. ඇති වෙන අරගල අමනාපකම් දුරු කරගන්න බෑ. ඒ මොකද හේතුව? බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොදන්නාකමයි. බලන්න අපි අර පුංචි ළමයි කිරිදරුවන් දුවපෙන ඇවිදින කාලෙම ඒ ළමයි එකිනෙකා අතර ඇති වෙන ඒ අමනාපකම් ආදී දුරු කර ගැනීම පිණිස දෙමාපියන්ට මඟ පෙන්වන්න පුළුවන් නම් ඒ ඔවුන් රාග ද්වේෂ මොහ දුරු කර ගැනීම පිණිස කරන අනුග්‍රහයක් නේද? අනුග්‍රහයක්. ඒ සඳහා දෙමාපියන්ට දැනුමක් තියෙන්න ඕන. දෙමාපියන් ධර්මයේ පුරුදු කරගත්තොත්, දෙමාපියන් ධර්මයේ ඉගෙන ගත්තොත්, දෙමාපියන් දන්නවා රාග දේශ මොහ කියන්නේ භයානක දෙයක්. දුරු කළ යුතු දෙයක්. මේක හොඳ දෙයක් නෙවෙයි. සිත විනාශ කරන, සිතේ පීඩාව උපදවන, විනාශ වූ සිතින් සියල්ල නැසන භයානක දෙයක්. ඒ නිසා රාග දේශ මොහ අපි දුරු කර ගන්න ඕන. දැන් ධර්මයේ ඉගෙනගත්ත දෙමාපියන්ට තේරෙනවා මගේ සිතේ තරහ තිබුණොත් මට මගේ ළමයාට ආදරය කරන්න බැරි වෙනවා. දෙමාපියන්ට තේරෙන්න ඕන නේද? ඈ? ද්වේෂයෙන් යුක්තයි නම් තාත්තා කෙනෙක් හෝ අම්මා කෙනෙක් හෝ ඔහුට පුළුවන් ද සැබවින්ම ආදරය කරන දරුවන්ට? අමාරුයි නේද? ඒක ඔහුගේ වරදක්ද? ඔහුගේ වරදක් නෙමෙයි. ඒ අකුසලයේ ස්වභාවය. ධර්මයේ දන්න කෙනාට තේරෙනවා මේ අකුසලේ මම දුරු කරන්න ඕන. දැන් බලන්න කිරි දරුවෙක් වඩා ගන්න අම්මා කුසියෙන් එනකොට දලිකුණු ගෑවිච්ච අතින් වඩා ගන්න නෑනේ. නේද? අත පිහදා ගන්නවා, අත හොද ගන්නනේ ළමයා වඩා ගන්නකොට. ආන් ඒ වගේ දෙමාපියන් ධර්මයේ දන්නවනම් ඔවුන් සිත පිරිසුදු කරගන්නවා ළමයින්ට ආදරය කිරීම පිණිස. ඒතර දෙමාපියන් සිත පිරිසුදු කරගෙන ළමයින්ගේ පිරිසුදු භාවය පිණිස අනුග්‍රහ කරනවා. ධර්මයේ ඉගෙන ගත්තොත් යම් දරුවෙක් ඔහුට පුළුවන් ද නෑ අපි හිතමු දරුවෙක් ඉන්නවා කේන්තියනවා කෙලස් වලින් බරයි හිත. ඒ දරුවට පුළුවන් ද දෙමාපියන්ට ආදරය කරන්න? ඈ? බෑ නේද? ඒක දරුවගේ වරදක්ද? සමහර දෙමාපියන්ට කෑ ගහන ළමයි ඉන්නවා. ඒ ළමයාගේ වරදක්ද ඒක? නමුත් ලෝකයක් කියන්නේ ඒගොල්ලෝ වැරදිකාරයෝ කියලා නේ. ළමයාගේ වරදක් නෙමෙයි. ඒ ළමයාගේ හිතේ කිලිටි නිසායි ඒක. ඒ කිලිටි නැත්තම් ඒ ළමයා හැම කරයිද? එහෙනම් යම් දෙමාපියන් කිලිටි සහිත සිතෙන් වාසය කළොත් ඔවුන්ට සැබවින්ම දරුවන්ට ආදරය කරන්න බැරි වෙනවා. යම් දරුවන් කිලිටි සහිත සිතෙන් වාසය කළොත් ඔවුන්ට සැබවින්ම දෙමාපියන්ට ආදරය කරන්න බැරි වෙනවා. යම් ස්වාමියෙක්ගේ සිත කිලිටි සහිතයි නම් ඔහුට සැබවින්ම බිරිඳට ආදරය කරන්න බැරි වෙනවා. යම් බිරිඳගේ සිත කිලිටි සහිතයි නම් ඔහුට සැබවින්ම ස්වාමියාට ආදරය කරන්න බැරි වෙනවා. යම් කෙනෙකුගේ සිත කිලිටි නම් ඔහුට සැබවින්ම ලෝකයට ආදරය කරන්න සෙනෙහස දක්වන්න බැරි වෙනවා. මක් නිසාද? කිලිටි සිතෙන් විනාශකාරී දෙයක්මයි ඉපදෙන්නේ. ඒක ඔබට දැන් තේරෙන්න ඕන. කිලිටි වෙන්නේ මොකෙන්ද? රාගෙන්, ද්වේෂයෙන්, මෝහෙන්. ද්වේෂයෙන් හිත කිලිටි වෙද්දී සිදුවෙන දේ ඔබට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. එහෙනම් දෙමාපියන් විදිහට දෙමාපියන් තේරුම් ගන්න අපි දරුවන්ට ඊටාම හොඳින් ආදරය කරන්න ඕන. ඒ නිසා අපි අපේ සිත පිරිසිදු කර ගන්න ඕන.
දරුවන් දෙමාපියන්ට ආදරය කරන්න නම් ඔවුන් සිත පිරිසිදු කරගන්න ඕන. මේ විදිහට තමාගේ සිත පිරිසිදු කරගන්නට තමන් උත්සාහ කළ යුතු. ඒ විදිහටම අන් අයට සැබවින්ම ආදරය කරන අය විදිහට අන් අයගේ සිත පිරිසිදු කරගන්නට අනුග්‍රහ කරන්න ඕන. ඒතර දෙමාපියන් දරුවන්ටත්, දරුවන් දෙමාපියන්ටත්, බිරිඳ ස්වාමියාට, ස්වාමියා බිරිඳට මේ ආදි වශයෙන් එකිනෙකාට ධර්මයෙන් අනුග්‍රහ කරන අය බවට පත් වෙනවා. ඒතර ඒ කරන අනුග්‍රහය කුමක්ද? රාග ద్వේෂ මොහ දුරු කර ගැනීම පිණිස කරන අනුග්‍රහයක්. ඒතර මුලින් තේරුම් ගන්න තමන් ගැන, තමන්ගේ සිතේ රාගය බලවත් නම්, ද්වේෂය බලවත් නම්, මෝහය බලවත් නම් ඒක තමාට පීඩාවක්. පීඩාව සිත අන් අයට යහපත පිස පවතින්නේ නැහැ. තමාට යහපත පිස පවතින්නෙත් නැහැ. ඒ නිසා තමාගේ සිත පිරිසිදු කරගත යුතුමයි කියලා තේරුම් අරගෙන රාගය දුරු කර ගැනීම පිණිස උත්සාහ කරන්න. ද්වේෂය දුරු කර ගැනීම පිණිස උත්සාහ කරන්න. මෝහය දුරු කර ගැනීම පිණිස උත්සාහ කරන්න. ඒ උත්සාහ කර යුත්තේ රාග ද්වේෂම දුරු කර ගැනීම පිණිසම කැමැත්තෙන් වාසය කරන්න ඕන. කැමැති වෙන්නේ රාග ද්වේෂම භයානක දේවල්, අයහපත් දේවල්, විනාශකාරී දේවල් කියලා තේරුම් ගැනීමෙන්. එimhe තේරුම් ගන්න කෙනා රාග ද්වේෂම දුරු කරනවාමයි. ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ රාග ද්වේෂ මොහ දුරු කිරීම පිණිස නූපන් රාග ද්වේෂ මොහ උපදවන්න නැතුව ඉන්න උත්සාහ කරන්න ඕන කියලා. ඒතර ධර්ම ඉගෙන ගන්න කෙනාට ඒ නූපන් අකුසල් නූපදවන්නත් පුළුවන් වෙන කලක් එනවා. උපන් අකුසල් දුරු කරන්නත් ප්‍රහාණය කරන්නත් පුළුවන් කාලයක් එනවා. ඒතර ඔහු සාර්ථකයි. ඔසු පහසුර වාසය කරන කෙනෙක්. තරහ ඉපදෙන්නේ නැත්නම් උපන් තරහ ප්‍රහාණය වෙනවා නම් ඔසු පහසුයි උට. ඔබට මේක තේරුම් ගන්න පහසුයි. ඔබ මේ විදිහට තේරුම් ගත්තොත් ඔබ රාග ද්වේෂ මොහ දුරු කිරීම පිණිස බලවත් ආසාවක් ඔබට ඇති කරගන්න පුළුවන්. ඒතර මෙලවදී ප්‍රමාද නොවීම මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරන්න ඔබට පුළුවන්. එක වතාවක් හරි උත්සාහ කරන උපන් රාග ද්වේෂ මොහ ප්‍රහාණය කරන්න ඔබට පුළුවනි. එක වතාවක් හරි උත්සාහ කරන්න නූපන් රාග ද්වේෂ මොහ නූපදවා තියාගන්න. ඔබට තේරෙයි කොතරම් සාර්ථකයිද ජීවිතය කියලා. ඔබට පුළුවන් නම් ඔබේ පුංචි දරුවන්ට කෑකොසම් ගහන්න එක නැතුව ඉන්න. ඔබට පුළුවන් නම් බිරිඳට ස්වාමියාට කෑකොසම් ගහන්න එක නැතුව ඉන්න. ඔබට පුළුවන් නම් දරුවන්ට කෑකොසම් ගහන්න නැතුව ඉන්න. ඔබට පුළුවන් නම් දෙමාපියන්ට කෑකොසම් ගහන්න නැතුව ඉන්න. එක වතාවක් උත්සාහ කරන්න. ඔබ බලන්න ඔබේ ජීවිත දිහා ආපසු ඇරිලා ඔබ කී වතාවක් අම්මට කෑ ගහලා ඇද්ද? තාත්තට කෑ ගහලා ඇද්ද? බිරිඳට කෑ ගහලා ඇද්ද? ස්වාමියාට කෑ ගහලා ඇද්ද? පුංචි දරුවන්ට කෑ ගහලා ඇද්ද? අසල්වාසීන් හිත මිතුරන්න අඩු වශයෙන් Tamanගේ ගෙදර ඉන්න හුරතල් සතුන්ට පවා කී වතාවක් ඔබ කෑ ගහලා ඇද්ද? නේද? බලන්න ඒතර කල්පනා කරලා ඒ කෑ ගහන වෙලාවේදී ඔබට ඒක පහසුවක්ද? ඔබට පීඩාවක් නේද? දැන් ඔබ ආපසු හැරී බලන්න ඕන ඔබේ ජීවිතය දිහා. ඔබ අමනාපෙන් කතා කරපු අවස්ථා ඇති, තරහෙන් කතා කරපු අවස්ථා ඇති. ඔබ බඩමුට්ටු වලට පවා පහර දුන්න අවස්ථා ඇති. නේද? ඇතැම් අය බඩමුට්ටු පොළවේ ගහලා ඇති. බලන්න එහෙනම් ඒ ස්වභාවය කොතරම් අයහපත්ද? මිනිස් ස්වභාවයට නොගැලපෙන දෙයක් නේද කියලා කල්පනා කරන්න. ඒතර ඔබ එහෙම ඔබේ සිත කය වචනේ වෙනස් වුණේ අය මේ විදිහට. නේද? මේ හොඳට හිටපු මිනිස්සෙක් හොඳට හිටියා. එකපාරට ඔබ කිපෙනවා. එහෙම වෙච්ච අවස්ථා බලන්න නැද්ද කියලා? ඒතර ඔබට තේරෙයි ඒ ස්වභාවය හොඳ නෑ. දැන් ඔබට අලුතෙන් කරන්න, අලුතෙන් හිතන්න දෙයක් මම මද කියලා දුන්නේ. ඔබ අද කල්පනා කරන්න දන්න මතක කාලේ ආපස්සට හැරෙන්න. ආපස්සට හැරලා බලන්න ඔබේ ජීවිතය දිහා. කීවතාවක් ඔබ ඔබට ගොඩාක් ආදරය කරපු අයට බැනලා ඇද්ද? අම්මා තාත්තා ඔබට ගොඩාක් සෙනෙහස අය නේද? ඒ අය උදෙසාත් ඔබ රළු වචන කතා කරලා ඇති. අමනාපෙච්ච හිත් ඔබට ඇති වෙලා ඇති. අමනාප වචන, අමනාප හැසිරීම් ඔබට ඇති වෙලා ඇති. ආන්ගේව සිහි කරන්. ඒතර ඔබට හිතේ අනේ අපොයි අපිට අපි අතින් අයහපත් දේ සිදු වුණා. අනේ අපොයි මං සැර වචන පාවිච්චි කරා. අනේ අපොයි මම නොකියුත්තක් කියලා තියෙනවා කියලා ඔබට හිතේ. ඒක හොඳ නෑ කියලා ඔබට හිතේ. ආන්හිම ඔබට හිතුනොත් ඔබට කල්පනා වුණොත් ඒ ඔබ අමනාප වෙන්නේ, ඒ ඔබ අකමැති වෙන්නේ රාග දේශ මොහත් එක්ක. ඒ රාග දේශ මොහ වල ස්වභාවය ඔබට තේරෙන්නේ. ඒ විදිහට ඔබ තුලම ඔබේ හැසිරීම වල ස්වභාවය තේරුම් ගත්තොත් ඔබ ධර්මයයි තේරුම් ගන්නේ. ඒ විදිහට ඔබ තේරුම් ගත්තොත්
ඔබ රාග ද්වේෂ මොහ දුරු කළ යුතුම දෙයක්, රාග ද්වේෂ මොහ ප්‍රහාණය කළ යුතු දෙයක් කියන අවබෝධය ඔබට ඇති වේවි. ඔබ එතෙන් පටන් රාග ද්වේෂ මොහ දුරු කිරීම පිණිස උත්සාහ කරන අය බවට පත් වේවි. ඒතර ඔබ තමාට හිත පිණිස පවතින අය බවට පත් වෙනවා. ඒ විදිහට තමාට හිත පිණිස අය බවට පත් වෙන කෙනා තව දුරටත් රාග ද්වේෂ මොහ අයහපත් කියලා තේරුම් ගන්නකොට ඔබට හිතේ අපේ දරුවන් සුවපහසු අය බවට පත් කරන්න ඕන. අපේ දරුවන් රාග ද්වේෂ මොහොලින් පීඩා නොවිඳින අය බවට පත් කරන්න ඕන කියලා ඔබට හිතේවි. ඒතර ඔබ ඔවුන්ට ධර්මය සමාදන් කරන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ස්වාමියාට ධර්මයේ තේරුනොත් බිරිඳ ගැන අනුකම්පාවක් ඇති වේවි. බලන්න ඔබට රාග ද්වේෂ මොහ නිසා ඔබගේ හිත ගිනිගත්තා. ඔබට පේනවා නම් ඔබ ගිනිගත් සිතෙන් රළු හැසිරීමටපත් වෙන ඔබට පේනවා නම් ඔබට එබඳු විපතක් නොවිය යුතුයි කියලා ඔබම කල්පනා කරද්දී ඔබගේ සමීපතම කෙනා ඒ වගේ ගින්නකට ගොදුරු වෙනවට ඔබ කැමති වෙයිද? තරහින් හිත පිච්චෙනකොට ඒ තරහින් ඔබ රළු වචන පාවිච්චි කරන ඔබට මතක තියෙනවා නම් ඒක හොඳ නෑ කියලා ඔබට තේරෙනවා නම් ඔබට සමීපම අය ඒ විදිහට විනාශ වෙනවට ඔබ කැමති වෙයිද? කැමති වෙන්නේ නෑ. ඒතර ඔබ දන්නවා ඔවුන් දැන් ඔබ රළුනේ අකුසල් නිසා කියලා ඔබ තේරුම් ගත්තොත් එහෙනම් අනිත් අයත් රළු බවට පත් වෙන්නේ අකුසල් නිසා කියලා ඔබට තේරෙනවා. ඔබට පීඩාවක් වෙතින්නේ ඔබ කෙලෙසෙන්නේ අකුසල් නිසා කියලා තේරුම් ගත්තොත් අන් අය කෙලෙසෙන්නේ අකුසල් නිසා, අන් අයට පීඩාව ඇති වෙන්නේ අකුසල් නිසා කියලා ඔබට තේරෙනවා. අන්නේක අවබෝධය. ඒක තමයි මෝහය ප්‍රහාණය වෙන විදිය. එහෙම නැත්නම් ඔබට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න කියලා නේ? ඔබට කේන් තියෙනවා අන් අයට කේන් තියෙනවා කියලා. ඒකනේ වෙන්නේ නේද? ගෙවල් වල රණ්ඩු වැඩි වෙලා නේකෙන් නේද? නේද? අනිත් අයගේ කේන්තිය නැතිකරන්න වෙන කෙනෙකුගේ කේන්ති නැති කරන් තමන් කේන්ති ගන්නවනේ. ඒක නේද ක්‍රමය? නමුත් ඔබ තේරුම් ගත්තොත් එහෙම කේන්තිය තරහ හිත කිලිටි කරන එකක්, ඒක දුක් ඇති කරන එකක්, හානි කරන එකක් කියලා තේරුම් ගත්තොත් අන් අයට කේන්ති ආවොත් ඒක නැතිකරන්න ඔබ කේන්ති නොගෙන ඉන්නවා. එහෙම නැත්නම් ගින්නෙන් ගින්න වැඩි වෙනවනේ නේද? ගෙවල් වල වෙන්නේ ඒක නේද? ළමයින්ට කේන්ති ගියාම කේන්ති නැති කරන දෙමාපියෝ කේන්ති ගන්නවා. දෙමාපියන්ට කේන්ති ගියාම ඒක නැති කරන ළමයි කේන්ති ගන්නවා. බිරිඳට කේන්ති ගියාම මේක නැති කරන ස්වාමියා කේන්ති ගන්නවා. ස්වාමියාට කේන්ති ගියාම බිරිඳ කරන්නේ එයා කේන්ති ගන්නවා. ඕකනේ ගොඩක් තැන්වල වෙන්නේ. ඒතර ගින්නෙන් ගින්න ඇති වෙනවා මිසක නිවිලා යන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ධර්මය නොදන්නකම. නේද? ධර්මයේ ඉගෙන ගන්න, ධර්මයේ තේරුම් ගන්න. රාග ද්වේෂ මෝහ කියන්නේ සිත විනාශ කරන, සිත කිලිටි කරන, හානි පමුණවන දෙයක්. ඒක තමන් ගැනයි මුලින් තේරුම් ගන්න. තමාගේ සිත පිරිසුදු කරගන්න මුලින් උත්සාහ කරන්න. එතකොට ඔබට ඔබේ දෙමාපියන්, දරුවන්, ස්වාමියා, බිරිඳ මේ ආදී තමාට සමීපතම අයට උදව් කරන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. ඒ විදිහට තමාට යහපත පිස කටයුතු කරන්නත්, අන් අයට ඒ යහපතෙහි පිහිටවන්නත්, අන් අයට යහපත සමාදන් කරන්නත් ඔබට පුළුවන්කම ලැබෙනවා. ඒතර ඔබ තමාට යහපත කරන, අන් අයට යහපත කරන බුදුරජාන් වහන්සේ වදාළ ශ්‍රේෂ්ඨ ගණේ මිනිසුන් බවට පත් වෙනවා. අපි ඔබට සෙත් පතනවා තම තමන්ගේ ජීවිත ධර්මයෙන් පෝෂණය කරගෙන ඊ타ම සුවපහසු ජීවිතය ඇති කරගෙන තමාට සමීපතම තමන්ගේ පවුලේ අයටත් එබඳු ජීවිත ඇති කරගන්නට අනුග්‍රහ කරන ශ්‍රේෂ්ඨ වූ මිනිසුන් බවට පත් වෙන්න ඔබ සිළු දෙනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.